තෙරුවන් සරණයි සියලුම දෙනාට. වෙනදා වගේම අපි අදත් අපේ පාලි පාඩම පටන් ගන්නටයි සූදානම් වෙන්නේ. ඊයේ වන විට අපි සාකච්ඡා කරමින් හිටියේ අභ්‍යාස අංක 13 සිංහලයට නැගීම කියන කොටසේ අංක 6 දක්වා අපි සාකච්ඡා කරලා අවසන් කරා. අද අපට තිබෙන්නේ අංක 7 පාඩය. ඉතින් එතන ඉඳන් අපි අද සාකච්ඡා කරමු. अंक 7 तुम्हें कन्याय हत्ते मालं टपेथ. तुम्हें कन्याय हत्ते मालं टपेथ. तुम्हें කියලා කිව්වහම නුඹලා, කන්‍යාය කිව්වහම කන්‍යාවගේ නැතිනම් දැරියගේ කියලා චට්ටි විභක්තියේ ඒක වචනය. හත්තේ කිව්වහම අතෙහි සත්තමී විභක්ති ඒක වචනේ. මාලං කියන්නේ මාලයක් ද්විතිය විභක්ති. ඨපේත තබව් කියලා ඊයේ අපි හඳුනාගත්ත විධික්‍රියාව නැතිනම් අනකිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. නුඹලා කන්‍යාවගේ අතෙහි නැතිනම් නුඹලා දැරියගේ අතෙහි මාලයක් තබව් කියලා යම් කිසි පිරිසකට අනකිරීමක්. ඊළඟට අංක 8 ශාලාය ඡායා වසුධායන් අත්ති. ශාලාය කිව්වහම චට්ටි විභක්ති ඒක වචනය. ශාලාවේ කියන්නේ ශාලාවට අයිති, ශාලාවට අදාළ කියන එක. කියන්නේ ශාලාවට අදාළ නැතිනම් ශාලාවේ ඡායා කියලා කියන්නේ සෙවණැල්ල. මෙතන ඡායා කිව්වහම පඨමා විභක්ති ඒක වචනය. ඡායා සෙවණැල්ල. වසුධායන් කියන්නේ සත්තමී ඒක වචනය. පොළොවේහි අත්ති ඇත. ශාලාවේ සෙවණැල්ල පොළොවේහි ඇත. මෙතන ශාලාවේ කිව්වහම සත්තමී විභක්තිය නෙමෙයි. අතන ශාලාවට අයිති කියන අර්ථයෙන් තමයි අපි ශාලාවේ කියලා ගන්නේ. චට්ටි විභක්ති ඒක වචනේ. අංක 9 චෝරා ඉතෝ මංජුසායෝ ගුහං හරින්සු. චෝරා සොරු. අපි ඊයේ සඳහන් කළා මෙතන මේ ඉතෝ කියන ආදී නිපාත පදයන් පංචමී විභක්තියට අයිති නිපාත පද කියලා. ඉතෝ කියන්නේ මෙතනින්. මංජුසායෝ කියන්නේ පෙට්ටි නැත්තම් මංජුසා. ගුහං හරින්සු ගුහාවට ගෙන ගියහ. චෝරා සොරු ඉතෝ මෙතනින් මංජුසායෝ පෙට්ටි ගුහං හරින්සු කියලා තමයි මෙතන විදිහට පරිවර්තනය සිද්ධ වෙන්නේ. නමුත් අපිට මේක තේරුම් ගැනීමේ පහසුවට පරිවර්තනය කරනකොට අපි ඉතෝ කියන පදය මේ මංජුසායෝ කියන එක සහ ගුහං කියන පදය අතරට අරගෙන ඇවිල්ලා පරිවර්තනය කරනවා. ඒ තමයි චෝරා සොරු, මංජුසායෝ පෙට්ටි, ඉතෝ මෙතනින් ගුහං හරින්සු ගුහාවට ගෙන ගියහ. ගැන සොරු පෙට්ටි ටික මෙතනින් ගුහාවට අරන් ගියා කියලා තමයි සරලව කිව්වොත් පරිවර්තනය. අංක 10 අත කඤ්ඤායෝ ගෝධං සක්කරාය පහරින්සු. අත කියලා කියන්නේ ඊට පස්සේ නැතිනම් ඉක්බිති. ඊට පස්සේ නැතිනම් ඉක්බිති. කඤ්ඤායෝ කියන්නේ දැරියෝ. ගෝධං කියන්නේ ගොයා නැතිනම් තල ගොයා කියන අර්ථය. සක්කරාය ගල් කැටයකින්. තතියා සමයි කර්ණ විභක්ති ඒක වචනය. පහරින්සු පහර දුන්නාහ. අත ඉක්බිති කඤ්ඤායෝ දැරියෝ ගෝධං ගොයාට සක්කරාය පහරින්සු ගල් කැටයකින් පහර දුන්නාහ.
ත්වං තතෝ කත්ථ ගච්ඡසි. ත්වං නුඹ තතෝ එතැනින්. මෙතනත් තතෝ කියලා කියනකොට පංචමී විභක්ති අර්ථය දෙන නිපාතයක් තමයි මේ තිබෙන්නේ. කත්ථ ගච්ඡසි කොහි යන්නේහිද, කොහි යහිද කියලා තමයි මෙතන වර්තමාන විභක්තියේ වර්තමාන ක්‍රියාපදයක් තියෙන්නේ. කියන්නේ ඔයා එතනින් කොහෙටද යන්නේ කියලා තමයි සරලවම ගත්තොත් කියවෙන්නේ පරිවර්තනය. එතකොට ඒක මෙතන ප්‍රශ්නයක් විදිහට දීලා තියෙන්නේ. ඇයි කියලා කිව්වොත් ඒ තමයි මෙතන කත්ථ කියන පදය හැම වෙලාවකම යෙදෙන්නේ ප්‍රශ්නයක් අහන අවස්ථාවක යෙදෙන නිපාතයක්. කත්ථ කියලා කියන්නේ කොහෙද. එතකොට ත්වං නුඹ තතෝ එතනින් කත්ථ කොහේ ගච්ඡසි යහිද නුඹ එතනින් කොහෙටද යන්නේ කියලා තමයි අහන්නේ. අංක 12 යත්ථ පඤ්ඤාවන්තෝ වසන්ති තත්ත අහං ගමිස්සාමි. යත්ථ යම් තැනෙක්හි පඤ්ඤාවන්තෝ වසන්ති ප්‍රඥාවන්තයෝ වාසය කරද්ද කියලා තමයි ඇත්තට මෙතන අපි පරිවර්තනය ගන්නෙ. ඒකට හේතුව තමයි මෙතන වාක්‍ය ඛණ්ඩ දෙකක් තිබෙනවා. නමුත් ඒ වාක්‍ය ඛණ්ඩ දෙක එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධයි කියලා කියන්නේ මේ යත්ථ කියන නිපාතයෙන් සහ තත්ථ කියන නිපාත දෙක මේ මෙතන යෙදිලා තිබෙන ආකාරයට වාක්‍ය දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. තමයි යත්ථ කියන්නේ යම් තැනෙක්හි, තත්ථ කියලා කියන්නේ එහි. එතකොට පරිවර්තනය කරලා අපි ඒ ඉතුරු ටික සාකච්ඡා කරමු. යත්ථ යම් තැනෙක්හි පඤ්ඤාවන්තෝ වසන්ති ප්‍රඥාවන්තයෝ වාසය කරත්ද තත්ත එහි අහං ගමිස්සාමි මම යන්නෙමි කියලා තමයි මෙතන මේ දීලා තිබෙන පිළිවෙලටම පරිවර්තනය කළොත් පරිවර්තනය සිද්ධ වෙන්නේ. නමුත් අපි මේක වෙනස් කරලා පරිවර්තනය කරගන්නවා. ඒ තමයි යත්ථ කියන පදය වසන්ති කියන ක්‍රියාපදයට පිටිපස්සෙන් අපි ගෙනත් තියෙනවා. ඒ තමයි පඤ්ඤාවන්තෝ සමාවෙන යත්ථ කියන පදේ වසන්ති කියන ක්‍රියාපදයට ඉදිරියෙන් ගෙනත් තියෙනවා. ඒ තමයි පඤ්ඤාවන්තෝ ප්‍රඥාවන්තයෝ යත්ථ වසන්ති යම් තැනෙක්හි වාසය කරත්ද. يعني ප්‍රඥාවන්තයෝ ඉන්නේ කොහෙද? අහං මම තත්ථ ගමිස්සාමි එහි යන්නෙමි. ප්‍රඥාවන්තයෝ ඉන්නේ කොහෙද? මම එහෙට යනවා කියන එක තමයි සරලවම කිව්වොත් තේරුම. ඉතින් මේක වාක්‍ය ව්‍යාකරණානුකූලව ඒ පදයෙන් පදේ පරිවර්තනය කරනකොට නම් එන්නේ මේ කලින් කියපු ආකාරයේ අර්ථය. කියන්නේ පඤ්ඤාවන්තෝ යත්ත වසන්ති ප්‍රඥාවන්තෝ යම් තැනෙක්හි වාසය කරද්ද අහං මම තත්ත ගමිස්සාමි එහි යන්නෙමි. අංක 13 හත්ති ගාමම්හා බහි තරුණෝ සාඛා චින්දි. හත්ති කියලා කියන්නේ ඇතා. ගාමම්හා බහි කියන්නේ ගාමම්හා කිව්වහම පංචමී විභක්තියේ ඒක වචනයක්. ගමෙන් බහි කියන්නේ බැහැර කියන අර්ථය ගෙන දෙන නිපාත පදයක්. කියන්නේ පිටත කියන අර්ථය බැහැර. ගාමම්හා බහි කිව්වහම ගමෙන් පිට නැතිනම් ගමෙන් බැහැර. තරුණෝ කියන්නේ ගසේ. මෙතන තරු කියන શબ્දය ගස රුක්ක શબ્දයට සමානයි. නමුත් ඒක රුක්ක කිව්වහම අකාරාන්තයි, තරු කිව්වහම උකාරාන්තයි. තරුණෝ කිව්වහම ගසේ කියන්නේ. ඒ කියන්නේ මෙතන චට්ටි විභක්ති ඒක වචනයක් තියෙන්නේ. ගසට අයිති කියන එක තමයි හරි තේරුම. නමුත් අපි සාමාන්‍ය භාවිතය කියන්නේ ගසේ අතු කියලා. ඒ කියන්නේ ගසේ අතු කියන්නේ ගස. මෙතන ඒ ගසේ අතු කිව්වම මෙතන සත්ත්වමී විභක්ති අර්ථයක් නෙවෙයි. අතර ගසට අයත් නැත්නම් ගසට අයිති කියන අර්ථයෙන් තමයි මෙතන කියන්නේ. තරුණෝ ශාඛා ගසෙහි අතු චින්දි සින්දේය නැත්නම් කැඩුවේය. මෙතන ශාඛා කියන්නේ බහුවචනය. බහුවචනය ဒုတိ විභක්ති බහුවචනය. මොකද චින්දි කියන්නේ
මේ චින්දනේ නැතිනම් මේ කැඩීම කියන ක්‍රියාවට භාජනය වෙන්නේ සාකා. නිසා සාකා කර්මයක්. කර්මය ဒုတိ ය විභක්තියෙන්. ဒုတိ ය විභක්ති සාකා කියන එක වර්ණගෙන සාඛං සාඛා සාඛායෝ ඒ විදිහට. එතකොට මෙතන සාඛා කියන්නේ ဒုတိ ය බහුවචනය. හත්ති ඇතා ගාමම් හා බහි ගමෙන් බැහැර තරුණෝ ගසේ සාකා අතු චින්දි කැඩුවේය. අංක 14. සචේ තුම්හේ තදා පරිසාය කතෙස්සත අහම්පි කතෙස්සාමි. මේ වාක්‍යයේ නිපාත පද දෙකක් තිබෙනවා සහ සම්බන්ධ කිරීමටත් කොටස් දෙකක් තිබෙනවා. ඒ කියන්නේ වාක්‍ය ඛණ්ඩ දෙකක් තිබෙනවා. අපි මීට කලින් සඳහන් කරා සචේ කියන පදයේ මේ වගේ වාක්‍ය සම්බන්ධ කිරීමේ අවස්ථාවල ආවොත් එහෙම අපි මේ වාක්‍යයේ අවසානයේට නම් එහෙම නම් කියන අර්ථයෙන් යෙදෙන මෙහෙම වෙනවා නම් කියන අර්ථයෙන් යෙදෙන නම් කියන කොටසක් මෙතෙන්ට එකතු කරනවා කියලා. මෙතන තදා කියන්නේත් ඒ කාලේ නැත්නම් එකල්හි කියන අර්ථය. සචේ ඉදින් තුම්හේ නුබලා තදා එකල්හි පරිසාය කතෙස්සත. මෙතන පරිසාය කිව්වහම චතුර්ථි විභක්ති ඒක වචනේ. පිරිසට කතෙස්සත කතා කරන්නේ නම්. එතන කතා කරන්නේ නම් කියලා කතා කරන්නේව් නම් කියලා අපි ගන්නෙ මෙතන සචේ කියන පදේ යොදලා තියෙන නිසා. කතා කරන්නේව් නම් නැතිනම් අමතන්නේව් නම් අහම්පි මමද කතෙස්සාමි කතා කරන්නෙමි. සචේ තුම්හේ තදා පරිසාය කතෙස්සට. ඉදින් නුබලා එකල්හි පිරිසට කතා කරන්නේ නම් නැතිනම් පිරිසට ආමන්ත්‍රණය කරන්නේ නම් අහම්පි මමද කතෙස්සාමි ආමන්ත්‍රණය කරන්නෙමි නැතිනම් කතා කරන්නෙමි. අංක 15. වනිතානං මනයෝ මංජුසාය අන්තෝ ඨපේත. වනිතානං මනයෝ. වනිතානං කිව්වම චට්ටි විභක්ති බහුවචනයක් මෙතන. ස්ත්‍රීන්ගේ මනයෝ කියන්නේ මැණික්. මංජුසාය අන්තෝ කියන්නේ පෙට්ටිය ඇතුලෙහි. මෙතන මංජුසාය කිව්වහම ඇත්තරම චට්ටි විභක්ති ඒක වචනයක් තියෙනවා. ඒ කියන්නේ පෙට්ටියට අයිති ඇතුලේ කියන්නේ පෙට්ටියේ ඇතුලේ කියන අර්ථය තමයි මෙතන යෙදෙන්නේ. මේ අන්තෝ කියන එක යෙදෙන නිසා ඒ අන්තය ඇතුළත කුමකට අයිති ඇතුළතක්ද කියන තේරුම අපිට ගන්නට නම් ඒ ඇතුළත මෙතන චට්ටි විභක්ති බහු ඒක වචනයෙන් යොදලා තියෙනවා. මංජුසාය අන්තෝ කියන්නේ පෙට්ටියට අදාළ වූ ඇතුළ කියන අර්ථය. පෙට්ටියෙහි ඇතුලෙහි ඨපේත තබව්. මෙතන කාට හරි විශේෂයක් තේරෙන්නට ඇති. ඒ තමයි මෙතන කර්තෘ පදයක් නැහැ. හුදෙක්ම කර්මයක් තිබෙනවා, ක්‍රියාපදයක් තිබෙනවා, අවකාශයක් තියෙනවා සහ මෙතන තව චට්ටි විභක්තියෙන් යම් කිසි කෙනෙකුගේ අයිතියක් හඟවනවා. එතකොට මෙතෙන්න යම් කිසි කෙනෙක් කර්තෘ කෙනෙක් යොදනවා නම් යොදන්නට ඕනේ මධ්‍යම පුරුෂ බහුවචන කර්තෘ කෙනෙක්. ඒ කර්තෘ යෙදීමෙන් වාක්‍ය කිව්වොත් එහෙම තුම්හේ නුබලා වනිතානං මනයෝ ස්ත්‍රීන්ගේ මැණික් මංජුසාය අන්තෝ පෙට්ටියෙහි තුල ඨපේත තබව්. ඒ විදිහට තමයි කියන්නට වෙන්නේ. නමුත් මෙතන ඨපේත කිව්වහම මෙතන යම් කිසි කෙනෙකුට අනකිරීමක් සිද්ධ කරන්නේ. ඉතින් අපි කිව්වා ඒ අනකිරීම නැතිනම් විධික්‍රියාව යෙදෙන්නේ මධ්‍යම පුරුෂයේ පමණමයි කියලා. එතකොට මෙතන මධ්‍යම පුරුෂ බහුවචනයක් තියෙන්නේ. ක්‍රියාපදේ. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන් මෙතන කර්තෘත්වයක් නැතු වුණත් මේ අනිවාර්යෙන් කියලා තියෙන්නේ මධ්‍යම පුරුෂ කර්තෘත්වයක්. මධ්‍යම පුරුෂ
බහුවචන කර්තෘත්වයක් මෙතෙන්ට යෙදීමක් සිද්ධ විය යුතුයි කැමතිනම්. නමුත් එහෙම කර්තෘත්වයක් නැහැ කියලා මේ වාක්‍යය අසම්පූර්ණ නැහැ. මොකද අපිට තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. වාක්‍යයේ අදාළ විධික්‍රියාවක් සහිත වාක්‍යයක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට අණ කරනවා. එතකොට අණ කිරීම සිද්ධ වෙන්නේ බහුවචනේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මෙතන කර්තෘත්වයක් දානවා නම් එන්නේ මධ්‍යම පුරුෂ බහුවචන කර්තෘත්වයක්. අංක 16. මයං ගාමස්ස සමන්තා ගුහාසු වසාම. මයං අපි ගාමස්ස සමන්තා ගමට හාත්පස. ඇත්තට මෙතන අපිට ඉහළින් දීලා තිබෙන්නේ හාත්පස කියන අර්ථය තමයි මෙතන මේ සමන්තා නැතිනම් සාමන්තා කියන පදයට. නමුත් බොහෝ විට හාත්පස කියන එක ඇත්තටම සමීපය කියන අර්ථයෙන්ුත් යෙදෙන්නට ඉඩකඩ තියෙනවා. එතකොට සාමන්තා කියන එක සමීපය කියන අර්ථයෙන්ුත් අපිට ගන්නට පුළුවන්. එතකොට මෙතන මේ ආකාරයෙන් කතා කරොත් මයං අපි ගාමස්ස සාමන්තා ගම සමීපයෙහි නැත්තම් ගම හාත්පස. මෙතනත් මේ චට්ටේ විභක්ති ඒක වචනයක් තියෙන්නේ. කියන්නේ ගමට අදාළ වූ හාත්පස, ගමට අදාළ වූ ළඟ වටපිටාවක් ගැන කියන්නේ. ඒ නිසා මෙතන චට්ටේ විභක්තිය යොදලා තියෙනවා. ගාමස්ස සමන්තා නැතිනම් ගාමස්ස සාමන්තා ගම හාත්පස ගුහාසු ගුහාවන් වල නැතිනම් ලෙන් ගුහාවන් වල ලෙන් වල කිව්වත් ගැටලුවක් නැහැ. ගුහාවන් වල වසාම වාසය කරමු. අංක 17. අම්හාකං අම්මා සුවේ දෝලාය ගාමං ගමිස්සති. අම්හාකං අම්මා අපගේ අම්මා. සිංහල භාෂාවෙනුත් අම්මා කියලාමයි අපිට කියලා තියෙන්නේ. මේ කියන්නේ හුරු වෙන්නේ. ඒකත් පාලි භාෂාවෙන් එන වචනයක්. අම්මා සුවේ හෙට දෝලාය කියලා කියන්නේ දෝලාවෙන්. මෙතන කර්ණ විභක්ති ඒක වචනයක්. දෝලාවෙන් දෝලාව කර්ණ කොටගෙන ගාමං ගමිස්සති ගමට යන්නේය. අම්හාකං අම්මා අපගේ අම්මා සුවේ හෙට දෝලාය දෝලාවෙන් ගාමං ගමිස්සති ගමට යන්නේය. අංක 18. තුම්හේ පරිසාය සද්ධින් මම කතං සුනාත. මෙතනත් අපි පෙර සඳහන් කළ ආකාරයට විධික්‍රියාවක් තමයි මේ තියෙන්නේ. අණ කිරීමක් තමයි මේ කරන්නේ. තුම්හේ නුබලා පරිසාය සද්ධින් කියන්නේ පිරිස සමග මම කතං කියන්නේ මගේ කතාව නැතිනම් මගේ කියමන සුනාත අසව්. තුම්හේ පරිසාය සද්ධින් මම කතං සුනාත නුබලා පිරිස සමග මගේ කතාව අසව්. අංක 19. යථා මම භරියා කතෙස්සති තථා අහං භාසිස්සාමි. මෙතනත් මේ යථා සහ තථා කියන පද දෙක මෙතන මේ වාක්‍ය ඛණ්ඩ දෙක එක් කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ වාක්‍ය සම්බන්ධ කිරීම සඳහා තමයි මෙතන යොදාගෙන තියෙන්නේ. යතහා කියලා කියන්නේ යම්සේ. තථා කියලා කියන්නේ එසේ. එතකොට මෙතන අපිට මේ වාක්‍ය ඛණ්ඩ දෙක ක්‍රම දෙකකට පරිවර්තනය කිරීම කරන්නට පුළුවන් සරලව. පළවෙනි ක්‍රමය තමයි යථා මම භරියා කතෙස්සති. යම්සේ මගේ බිරිඳ කතා කරන්නේද නැතිනම් යම්සේ මගේ බිරිඳ කියන්නේද තථා එසේ අහං
භාසිස්සාමි මම කියන්නෙමි. ඒ එක ක්‍රමයක්. ඊට පස්සේ තව ක්‍රමයක් තමා මේ යතා කියන පදය ක්‍රියාපදයට ඉදිරියෙන් ගෙනල්ලා පරිවර්තනය කරන විදිහ. මම භරියා මාගේ බිරිඳ යථා කතෙස්සති යම්සේ කියන්නේද. නැත්නම් යම්සේ මාහට යම්සේ කියන්නේද තථා එසේ අහං මම භාසිස්සාමි කියන්නෙමි. ඊට පස්සේ තව ක්‍රමයකට අපිට පරිවර්තනය කරන්නට පුළුවන් මේ යථා කියන පදේ ක්‍රියාපදයටත් පිටිපස්සේ ගෙනල්ලා තියලා. ඒ තමා මම භරියා මාගේ බිරිඳ කතෙස්සති යතා කියන්නේ යම්සේද තථා එසේ අහං මම භාසිස්සාමි කියන්නෙමි. ඔය ආකාර තුනකට අපිට සරලව පරිවර්තනය ගන්නට පුළුවන්. කියන්නේ මෙතන තේරුම ගත්තොත් එහෙම මගේ බිරිඳ කියන විදිහට තමයි මම කියන්නේ කියලා තමයි අර්ථය. අංක 20 දාරිකා කඤ්ඤාය නාසායන් සක්කරං කිපි. මෙතන කිපි කියන්නේ දැම්මාය කියන ක්‍රියාපදේ. එතකොට මේකේ වර්තමාන ක්‍රියාපදයේ හැදෙනවා නම් හැදෙන්නේ කිපති සහ කිපන්ති කියන ආකාරයට. ඒක වචන ක්‍රියාපදයේ කිපති, බහුවචන ක්‍රියාපදයේ කිපන්ති. ඒක තමයි මෙතන අතීතයට එනකොට කිපි. මේකේ බහුවචන ක්‍රියාපදයේ හැදුනොත් කිපින්සු කියලා තමයි හැදෙන්නේ. අංක 20 අපි බලමු. දාරිකා දැරිය කඤ්ඤාය නාසායන්. මෙතන කඤ්ඤාය කිව්වහම චට්ටි විභක්ති ඒක වචනය. කන්‍යාවගේ නාසායන් කිව්වහම සත්තමි ඒක වචනය. නාසයෙහි සක්කරං කිපි ගල් කැටයක් දැම්මාය. දැරිය කන්‍යාවගේ නාසයෙහි ගල් කැටයක් දැම්මාය. මෙන්න මේ විදිහට තමයි මෙතන මේ පාලි කොටස සිංහලයට පරිවර්තනය කෙරෙන්නේ. ඇතම් කෙනෙකුට ගැටලු තියෙන්නට පුළුවන් මේ වාක්‍ය සම්බන්ධ කිරීම කරන ආකාරය පිළිබඳව. නමුත් අපි ඉදිරියට යනකොට ඒ සෑම දෙයක්ම හෙමින් ඉගෙන ගමු. එතකොට ලේසි එකපාරම ඒ සියල්ල ගැන වැඩි අවධානයක් යෙදීමෙන් යම් කිසි කෙනෙකුට එපා වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඉදිරියට හෙමින් මේ පිළිබඳව එකින් එක කතා කරමු. හොඳයි. එහෙමනම් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සිංහල කොටස පාලියට නැගීම කියන අභ්‍යාසය පරිවර්තනය කරන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පළවෙනි එක හොරා පෙට්ටිය ගුහාවට ගෙන ගියේය. හොරා පඨමා ඒක වචන, පෙට්ටිය ဒုတိ ඒක වචන, ගුහාවට තතිය චතුර්ථී ඒක වචන, ගෙන ගියේය අතීත ප්‍රථම පුරුෂ ඒක වචන. හොරා වැරදි එක වැරද්දක් තියෙනවා. මෙතන ගුහාවට කියනකොට මේකත් ඇත්තට ဒုတိ විභක්තියෙන්මයි එන්නේ. මොකද මේකත් කර්මයක් වෙනවා. එතකොට ගෙන ගියේ කියන එකට ඇත්තට මෙතන මේ ධාතුවත් මේ කර්ම කීපයක් ගත්ත එන ධාතුවක් ඒක ගැටලුවක් නැහැ. පෙට්ටිය කියන්නේ කර්මයක්. මොකද ဒုတိ විභක්තියෙන් එන්නේ. ඒකට හේතුව තමයි හොරාගේ මේ ගෙන යෑම කියන කෘත්‍යයට පෙට්ටිය කියන එකත් භාජනය වෙනවා ක්‍රියාවට අදාළ. ඊට පස්සේ ගුහාවට තමයි ගෙනියන්නේ. ගුහාවට කිව්වහම අපිට බොහෝ වෙලට චතුර්ථ විභක්තිය කියලා හිතෙනවා. චතුර්ථ විභක්තිය කියලා හිතෙනවා. නමුත් මෙතන මේ ගුහාවට යම්කිසි දෙයක් දෙනවා කියන අර්ථයෙන් නෙවෙයි. අතන මෙතන කර්මයට මේ ක්‍රියාපදයට කර්මයක් වීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේකත් ဒုတိ විභක්තියෙන්මයි එන්නේ. ඉතින් ඕක ඉහළ අපට මේ පාලි කොටසෙත් හම්බුණා ඒ හා සමාන
වාක්‍යයක්. චෝරා ඊතෝ මංජුසායෝ ගුහං හරින්සු කියන එක. එතකොට මෙතන කතෘ වෙන්නේ චෝරා. මංජුසායෝ කියන්නේ ဒုတိ ය විභක්ති බහුවචනය. ගුහං කියන්නේ ဒုတိ ය විභක්ති ඒක වචනය. ඒ නිසා එතන දෙකම කර්මයක් පමණයි. ඒ නිසා ඒකත් ဒုတိ ය විභක්ති ඒක වචනයෙන් විය යුතුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොරා චෝරෝ පෙට්ටිය මංජුසං ගුහාවට ගුහායන් ගෙන ගියේය. ගුහං ගෙන ගියේය. හරි. දෙවැනි එක තොපගේ මව්වරුන් සමග හෙට ගමට යව්. තොපගේ චට්ටි බහුවචන. තුම්හං නැත්තම් තුම්හාකං මව්වරුන් සමග එතන තතියා බහුවචන සහ සද්දින් එක්ක. මාතරේහි නැත්තම් මාතරේබි සහ සද්දින්. හෙට කිව්වහම නිපාතයක් ඒක ස්වේ නැත්තම් සුවේ. ගමට ဒုတိ ය ඒක ගාමං යව්. අතීත මජ්ක්‍ධිම පුරුෂ බහුවචන. ගච්ඡත. අතීත නෙවෙයි යොතන විධික්‍රියාවක් එන්නේ. යව් කියලා අන කරනවා. එහෙනම් වර්තමාන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පළවෙනි එකේදී නේසි කියලා යොදා ගන්නත් පුළුවන් නේද අපිට? නේසි කියන එක බොහෝ වෙලාවට යෙදෙන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රාණවාචී දෙයක් අපි කැඳවාගෙන යනවා කියන අර්ථය ගන්නට තමයි බොහෝ වෙලාවට නේසි කියන පදේ යොදන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපිට යම්කිසි අපේ යාළුවෙක් වගේ එහෙම නැත්නම් ගුරුවරයෙක් වගේ එහෙම කවුරු හරි කැඳවාගෙන යනවා කියන අර්ථය ගෙනෙන්නට තමයි අපි නේසි කියන පදය බොහෝ විට කියන්නේ බහුල භාවිතයේ යොදාගන්නේ. එතන මෙතෙන් හරි කියන එක තමයි, ඒ කියන්නේ ගෙන ගියේය කියන එක තමයි හරති කියන ක්‍රියාපදයෙන් යෙදෙන අතීත ක්‍රියාව තමයි යොදා ගන්නට සුදුසු. තෙරුවන් සරණයි. මෙතන යව් කියන එක. යව් කියන එක විධික්‍රියාවක්. එතකොට තොපගේ මව්වරුන් සමග හෙට ගමට යව්. ඔයාලගේ අම්මලාත් එක්ක හෙට ගමට වර්තමාන. එතන ඇත්තට වර්තමාන කියලා කියන්නේ අපි කියවනේ මේ විධික්‍රියාව කියන එක වර්තමාන. එහෙම කාල නියමයක් නැහැ. එහෙමයි මජ්ක්‍ධිම පුරුෂේ. එතකොට ඒක කෙලින්ම විධික්‍රියාවක් කියලා විතරක් කියන්නේ. එතකොට ඒක විධික්‍රියාවක්. අන කිරීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. යව් විධික්‍රියාවක් ගච්ඡත. එතකොට මෙතන කතෘ කවුද? එතකොට තුම්මා. එතන කතෘ කෙනෙක් දීලා තියෙනවද? එතන කතෘ කෙනෙක් නැහැ. කතෘ කෙනෙක් නැහැ ස්වාමීන් වහන්සේ. කතෘ කෙනෙක් දැම්මොත් කොහොමද දාන්නේ? ඔබ යව් තුම් එතකොට යව් කිව්වොත් තුම්හේ. හරි. එතකොට යව් කියලා කියන්නේ මධ්‍යම පුරුෂ බහුවචන ක්‍රියාවක්. බහුවචන පදයක්. ඔව්. එතකොට තුම්හේ. එතකොට තුම්හේ තුම්හාකං තුම්හාකං මාතරේහි සද්දින් සුවේ ගාමං ගච්ඡත. හරි. අංක 3. ස්ත්‍රියගේ සහෝදරයා ඊයේ නැවෙන් ගියේය. ස්ත්‍රියගේ චට්ටි ඒක සහෝදරයා ප්‍රථම පුරුෂ එක්ක ඊයේ නිපාත පදයක්. නැවෙන් කරන ඒක ගියේය අතීත ප්‍රථම පුරුෂ ඒක වචනයක්. එතකොට ස්ත්‍රියගේ වනිතාය සහෝදරයා බාතා ඊයේ හීයේ නැවෙන් නාවාය හීයෝ නැවෙන් නාවාය ගියේය ගච්චි. හරි. 4 හැම කල්හිම මාගේ පූජාවෝ නුවණැත්තන්ට වෙත්වා. හැම කල්හිම එක නිපාත පදයක්. සදා මාගේ චට්ටි ඒක එතනට ලියන්න පුළුවන් මහියන් මම මයන් මේ පූජාවෝ ප්‍රථම පුරුෂ පඨම විභක්ති බහුවචන පදයක්. පූජා පූජායෝ නුවණැත්තන්ට ဒုတိ ය බහුවචනයක්. බුද්ධිමන්තේ වෙත්වා විධික්‍රියාවක් බවන්තු. සදා මයං පූජා
බුද්ධිමාන්තේ භවන්තු. එතන නුවණැත්තන්ට කිව්වහම ဒုတိ ය විභක්තියක් වෙන්නේ නැහැ. මොකද දන්නවද? පූජාව වෙත්වා කියන්නේ හොන්තු. එතකොට හොන්තු කියන ක්‍රියාවට මේක කර්මයක් නෙවෙයි වෙන්නේ. මේක සම්පදානයි. මොකද මගේ පූජාව, ඒ කියන්නේ මම පූජාව කරනකොට මම යම්කිසි පූජාවක් කරනකොට ඒ පූජාව ලබන්නේ නුවණැත්තෝ. එතකොට යම්කිසි දෙයක් ලබනවා නම් අන්න ඒ ලැබීම, ඒ ලාභය ලබන කෙනා අපි චට්ටි සමාන චතුර්ථ විභක්තියෙන් තියෙනවා කියලා කිව්වා. එතකොට හැම වෙලාවෙකම යම්කිසි ලාභයක් ලබන කෙනෙක් අනිවාර්යයෙන් චතුර්ථ විභක්තිය. එතකොට පඤ්ඤාවන්තානං කියලා තමයි පඤ්ඤාවන්තාන එන්නේ. මොකද බහුවචනයක් නේ. එතකොට සදා මම පූජායෝ පඤ්ඤාවන්තානං හොන්තු. ඒ විදිහට තමයි. භවන්තු කියන්නත් පුළුවන්ද ස්වාමින් වහන්සේ? භවන්තු කියන්නත් පුළුවන්. ඒ දෙකම එක අර්ථ, එක හා සමානයි. එක හා සමානයි. එහෙමයි. පස්වෙනි එක තෙපි අද කන්‍යාවගේ අතෙහි මල් දමක් තබව්. තෙපි ප්‍රථමා බහුවචන. තුම්හි අද නිපාත පදයක් අජ්ජ කන්‍යාවගේ චට්ටි බහු කඤ්ඤාය අතෙහි සප්තමී ඒක හත්තේ මල් දමක් ဒုတိ ය ඒක ආලං තබව් විධි ක්‍රියාවක් තපේට. හරි. 6 යම්සේ තොපගේ කීවේද එසේ කරව්. යම්සේ නිපාත පදයක් යත්තා තොපගේ චට්ටි බහුවචන තුම්හං තුම්හාකං වෝ පියා පඨමා ඒක වචනයක් පිතා කීවේද අතීත කාල උත්තම පුරුෂ ඒක වචනයක් බාසි එසේ නිපාත පදයක් අබාසි. ඔව්. අබාසි එසේ නිපාත පදයක් ඒක තතා කරව් විධි ක්‍රියාවක් කරෝත. හරි. 7 යම් කලක පිරිස යන්නේ නම් එකල මමද යන්නෙමි. යම් කලක නිපාත පදයක් යදා පිරිස ප්‍රථමා බහුවචන පරිසා යන්නේ නම් එතන අනාගත ප්‍රථම පුරුෂ ඒක වචනයක් ගම්මිස්සති නැත්නම් ගච්ඡිස්සති. එකල නිපාත පදයක් තදා මමද ප්‍රථමා ඒක වචනයක් අහම්පි යන්නෙමි අනාගත උත්තම පුරුෂ ඒක වචනයක් ගමිස්සාමි ගච්ඡිස්සාමි. හරි. 8 ඉදින් ස්වාමියාගේ භාර්යාව සභාවේ කතා කරන්නේ නම් අපි එය අසන්නෙමු. ඉදින් නිපාත පදයක් සචේ ස්වාමියාගේ චට්ටි ඒක සාමිනෝ නැත්නම් හරි. සාමිනිස්ස සාමිනෝ සාමිනෝ භාර්යාව ප්‍රථමා බහුවචනයක් බරියා භාර්යා ප්‍රථමා ඒක වචනයක් බරියා සභාවේ සප්තමී ඒක වචන සභාය නැත්නම් සභායන් කතා කරන්නේ නම් අනාගත ප්‍රථම පුරුෂ ඒක වචනයක් කතිස්සති අපි ප්‍රථම බහුවචනයක් මයං අසන්නෙමු අනාගත උත්තම පුරුෂ බහුවචනයක් සුනිස්සාම. හරි. 9 ස්ත්‍රිය පෙට්ටියෙන් අතේවසන්නයි. මේ ඔතන කතං කරෝති කියලා යොදන්න පුළුවන්ද? කතං කරෝති කියන එක එහෙම යොදීමේ ගැටලුවක් නැහැ සමහර. නමුත් එහෙම අපි යොදන්නේ නැහැ. එහෙම ඒ කියන්නේ එහෙම වචනයක් යෙදෙන්නේ නැහැ. කතා කියන එක බොහෝ වෙලාවට කතා වගේ එකක් යොදනවා නම් බොහෝ වෙලාවට කරෝති කියන එක යෙදෙන්නේ නැහැ. මොකද කතාවක් වගේ දෙයක් අපි හුඟක් වෙලාවට දැකලා තියෙන දේ තමයි කතාවක් ඉපදුනා කියන ආකාරයේ කතා උප්පජ්ජති කියලා වගේ යෙදෙන තැන්වල කතා කියන එක යෙදෙනවා. නමුත්
එහෙම කතං කරොන්ති කියන එක යෙදෙනවා නම් දැකලා නැහැ. ඒක ඇත්තටම සාහස කතෙස්සති කියලා තමයි එකම ක්‍රියාපදයක් විදිහට තමයි යෙදෙන්නේ. අර විදිහට කැඩිලා යෙදෙන්නේ නැහැ. නමය ස්ත්‍රිය පෙට්ටියෙන් තරාදියක් ගෙනවිත් එහි හකුරු දැම්මාය. ස්ත්‍රිය ප්‍රථමා ඒක වනිතා පෙට්ටියෙන් පංචමි ඒක මංජුසාය තරාදියක් ဒုတိ ඒක තුලං ගෙනවිත් ස්වාමීන් වහන්සේ ඒක ගෙනවිත් කියන එක පූර්ව ක්‍රියාවක්. මේක අපි මේ පාඩමට ඇවිල්ලා නැහැ. තාම කරලා නැහැ. ඔව් ඉතින් ඒක එච්චර ගණන් ගන්න එපා. නමුත් පරිවර්තනය කරනකොට දැනට කරන්න ආහාරිත්වා කියලා එතෙන්න ගන්න. ආහාරිත්වා. අපි ඒ පාඩම මං හිතන්නේ ඊළඟට තියෙන පාඩමක් තමයි ඔය කියන්නේ. මේ මෙතන තියෙන මේ පූර්වක්‍රියා කියන පාඩම තමයි අදාළ එකක් තමයි ඉදිරියෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක අපි දැනට කරලා නැති නිසා ඒක ගැන එච්චර ගැටලුවක් වෙන්න එපා. වැරදුනා කියලා ගණන් ගන්න එපා. ආහාරිත්වා කියලා එතෙන් යොදා ගන්න. ආනෙත්වා ලිව්වොත් ස්වාමීන් වහන්සේ ආනෙත්වා කියන්නේ කැඳවාගෙන ඇවිත්. ඒ කියන්නේ එක් කරන් ඇවිල්ලා. එතකොට එහෙම හරියන්නේ නැහැ නේද? ඔව්. ඒක ඔව්. එහි නිපාත පදයක් තත්ත හකුරු ප්‍රථමා ඒක සක්කරා දැම්මාය අතීත ප්‍රථම පුරුෂ ඒක වචන පදයක් කිපි. මොකද හකුරු කියන එක කිව්වේ? සක්කරා. සක්කරා කියන්නේ විභක්තිය. ප්‍රථමා ඒක නේද ස්වාමීන් වහන්සේ? එතකොට ප්‍රථමා ඒක වෙන්න බෑනේ මෙතන. ස්ත්‍රිය තමයි ප්‍රථමා බහු. ඈ හකුරු කියනකොට එතනත් මෙතන කර්මයක්. දැම්මාය කියන්නේ මොනවද? දැම්මාය කියන්නේ ක්‍රියාව. එතකොට මොනවද දමන්නේ? දුතියා එහෙනම්. මොනවද දමන්නේ කියලා ඇහුවොත් දමන්නේ හකුරු. එතකොට ක්‍රියාවට භාජනය වෙන්නේ මොකක්ද? හකුරු කියන්නේ. හකුරු. එතකොට සක්කරන් නේද ස්වාමීන් වහන්සේ? සක්කරා කියලා ဒုတိ බහු වචනය. බහු වචනේ. මොකද හකුරු සක්කරන් කිව්වොත් එහෙම හකුරක්. හකුරු කෑල්ලක්. ඔව්. එහෙමයි. හරි. ඊතරම් සරණයි. තෙරුවන් සරණයි. අතන මේ ආදාය කියලා යොදා ගන්න පෙට්ටුවක් ආදාය කියලා කියන්නේ අරගෙන. ඒ ගෙනවිත් නෙවෙයි. ආදාය කියන්නේ අරගෙන. ඒ කියන්නේ අතට අරගෙන එහෙම කියලා තමයි එතන යෙදෙන්නේ. අපි ගැටලුවක් නැහැ ඒක වැරදුනා කියලා අපි ඉදිරි පාඩමේ තියෙන්නේ ඒක. ඒ නිසා අපි තවම ඉගෙනගෙන නැහැ මේ පිළිබඳව. ගැටලුවක් නැහැ ඒක ගැන. ආහාරිත්වා කියලා යොදා ගන්න. ආහාරිත්වා තමයි එතන සුදුසු පාඩේ, ඒ කියන්නේ සුදුසු වචනේ. තෙරුවන් සරණයි.